ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 ජනවාරි 20 බදාදා සිරස්තල කොවිඩ් සමාජගත වී ඇති බවට මුල්වරට අනාවරණයක් පිළිගන්න වෙනවා මේ වෙලාවේ කොවිඩ් සමාජගත වෙලා තියෙනවා කියලා. පිටකොටුවේ පරීක්ෂණ 100කින් 10කට කොවිඩ් මෙරට කොවිඩ් ආසාදිතයන් 55000 ඉක්මවයි. යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවේ රනිල් ඇතුරු 22කට දඬුවම් කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න දේශපාලන පරිගැනීම් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා හම්බන්තොටින් නැගුණු හඬ දැඩිවේ. 7 දෙනෙක් මාරාන්තික උපවාසයක් අරඹයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. යහපාලන රජයේ සභේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් 22 දෙනෙකුට නියමිත දඬුවම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබා දීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින්. The big story. ඉකුත් ආණ්ඩුව සමයේ පිහිට වූ දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එහි සෙසු සමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රව් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්දිරන්, අනුර කුමාර දිසානායක යන පිරිසද කටයුතු කළා. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රමයන් දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්‍ය අබේසේකර, නීතිඥ ජේ.සී. වැලියමුණ, ආනන්ද විජේපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරී, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනූෂ කුමාරස්වාමී, දිනේෂ් පෙරේරා සහ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිසද එහි සමාජිකයන් වුණා. මෙම කමිටුව මගින් දේශපාලන පරිගැනීම් සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ලබා දුන් සාක්ෂියකට අනුව සිදු කළ විමර්ශන වලින් පසුව දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් සකස් කළ තීරණ සහ නිර්දේශ ඇතුළත් කැබිනට් මණ්ඩල සංදේශයක් පසුගිය 18 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට ජනාධිපති කොමිසම විසින් ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඒ අනුව අදාළ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ යුතු බවට එම කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. වගුත්තර අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නැමැති වරද කර ඇති බව කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වනවා. දූෂණ විරෝධී කමිටු සමාජිකයන් විසින් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් ඒ සඳහා රජයේ මුදල් වැටුප් වශයෙන් ලබා ගැනීමෙන් පොදු දේපල පනත යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධී වරදක් සිදු කර ඇති බවටද අදාළ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් රජයේ මුදල් වැටුප් ලබා ගැනීමෙන් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදු කර තිබෙන අතර අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371ක මුදලක් වියදම් සඳහා ලබාගෙන තිබෙනවා. පොදු දේපල පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්. රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපල අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
වගඋත්තරකරුවන් 22 දෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාවට ඉදිරිපත් ඇති සාක්ෂි සහ ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමටද දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා. මේ දේශපාලන පරිගැනීම් විමර්ශනය කිරීම සඳහා පත් කරපු ජනාධිපති කොමිසමේ නිරීක්ෂණ අද මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. ඔය ලියලා ලේස්තුවේ මගේ නම තිබ්බට මම ඔය කමිටුව පළාතේ කවදාවත් ගියේ නැහැ මතුමා. මේ අවුරුදු 5ටම ඔබතුමාගේ නම මේ පරිගැනීම් කමිටුවලදී කියවුණා. ඔය එකම කට්ටි රැස් වුණා එක එක තැන්වල මම කවදාවත් එක තැනකවත් හිටියේ නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ සෙව්තෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. අදත් කොවිඩ් ආසාදිතයන් 768 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ මුළු COVID-19 ආසාදිතයන් ගණන 55000 ඉක්මවා ගිය අතර අද පස්වරුවේ කොවිඩ් ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ ගණන 274ක් දක්වා ඉහළ ගියා. මේ අතර බඩකලපුව පූඩානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා අද ඇහැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැනුණා. ඉකුත් ජනවාරි 17 වනදා මඩකලපුව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් ආසාදිතයෙකු ඊයේ රාත්‍රී 7:30ට පමණ ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදීම පුද්ගලයා ඇහැලියගොඩ පදිංචිකරුවෙකු වන අතර කොළොන්නාව මේතරමුල්ල ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියේදී ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ අයෙක්. පලාගිය ආසාදිතයා සොයා පොලිස් විමර්ශන ආරම්භ වූ අතර එය අනුව ඇහැලියගොඩ පැල්පිටිය ප්‍රදේශයේ සිටියේදී එම ආසාදිතයාව සිය බහරයට ගැනීමට ඇහැලියගොඩ පොලිස් නිලධාරීන් සමත් වුණා. ඔහුව යළිත් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පිටකොටුව ප්‍රදේශයේ යාචකයින් සහ වෙළඳසල් හිමියන් ඇතුළු 100 දෙනෙකු අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ අතර ඉන් 10 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ කාර්ය මණ්ඩලයේ 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ සිදු කළ අතර ඉන් 90 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේගුණි මහතා සඳහන් කළා. පසුගිය ජනවාරි 8 වෙනිදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ වන විට සුවය ලබා සිටිනවා. කොවිඩ් ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින අතරතුර දෛනික උෂ්ණත්ව පරීක්ෂාව සිදු කරන ආකාරය සිය නිලටට ගෙනීමේ දක්වා තිබුණා. කෑගල්ල දිස්ත්‍රික් මහරුහලේ ශුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය මුදිත අපේකුන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසය සමාජගත වී ඇති බවයි. පළවෙනිම කාරණේ තමයි අපි පිළිගන්න වෙනවා මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ COVID සමාජගත වෙලා තියෙනවා කියලා. COVID සමාජගත වෙනවා කියන්නේ අපිට ඕන තරම් රෝගීන් හම්බ වෙනවා සමාජයෙන්. ඒ රෝගය කොතනින්ද ඇති වුනේ කියලා හොයාගන්න බැරි. මොකද ඒක ලැජ්ජා වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දියාව, ජපානය කියන අපිටත් වැඩිය දියුණු කියන රටවල් වල පවා මේ COVID සමාජගත වෙලා තියෙනවා. ඒ වගේම රෝගීන් වාර්තා වෙන සංඛ්‍යාව, මිය යන සංඛ්‍යාව, සමාජයේ කොච්චර ස්තරවලට මේක පැතිරිලාද කියන කාරණාවන් අපි ගැඹුරින් විග්‍රහ කරලා කොවිඩ් රෝගීන් හා සම්බන්ධ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කරන ක්‍රියාදාමය ගැන නැවත සමාලෝචනය කළ යුතු කාලය පැමිණ ඇතැයි මම සිතනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙට සිට සංචාරකයන් සඳහා විවෘත කරනවා. එලෙස ගුවන්තොටුපළ විවෘත වන්නේ මාස 10කට පසුවයි. කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමුණා. ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ. හෙට එනම් මාස 10කට පසු සංචාරකයන් සඳහා මෙරට ගුවන්තොටුපළ යළි විවෘත කෙරෙන්නේ 55000ක් පමණ ආසාදිත වූවන් සහ 273ක් වූ මරණ වාර්තා වූ අභියෝගාත්මක පසුබිමකයි. එලෙස පැමිණෙන සංචාරකයන් සහ ගුවන්තොටුපළට පැමිණෙන අනෙකුත් මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර ඇති අතර එය අද විශේෂ භාර අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක් කෙරුණා. මොනම හේතුවක් නිසාවත් සංචාරකයින්වත් ශ්‍රී ලාංකිකයින්වත් එකට එක්කහුවීමක් නොවන ආකාරයට මේ කටයුත්ත සූදානම් කරලා තියෙනවා.
ස්ථාන 16ක් විතර අපිට එවලා තියෙනවා. ඒ 16ට විතරයි ඒ අයට යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ කාල සීමාව ඉවරුනහම PCR ටෙස්ට් එක කරායින් පස්සේ ඒක නෙගටිව් නම් ඒගොල්ලන්ට සමාජගත වෙලා කටයුතු කරන්න සාමාන්‍ය විදියට පුළුවන්. කාති උසාවි මගින් තමන්ට දැඩි අසාධාරණකම් සිදුවන බැවින් එම උසාවි අහෝසි කරන්නයි ඉල්ලා මුස්ලිම් ජාතික කාන්තාවන් රැසක් පසුගිය කාලේ හඬ නැගුවා. එවන් තත්ත්වයක් මැද කාති තනතුරු සඳහා අධිකරණ සේවා කොමිසම අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයද පසුගිය පළමු වනදා නිකුත් වී තිබුණා. මුස්ලිම් විවාහ කටයුතු වලට අදාළව නීති ක්‍රියාත්මක කරන කාති උසාවියේ කාතිවරුන් නින්දාසහගත අයුරින් ක්‍රියා කරන බවට පීඩනයටපත් මුස්ලිම් කාන්තාවන් පසුගිය කාලයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කරුණු හෙළි කර සිටියා. මෙතන නීතිය ගන්නවා සල්ලි වලට. වාසිය උසාවිය එපා. උසේ අසාර සනු එපා. අපිට එපා. එකපාර අන්තිම උසාවියේ එයක් බලය උස්සල් කළා බලය. අපිට කාදී උසාවිය නම් එපා. මම සාප කරන්නේ කාදිවරුන්ට අද මගේ දරුවන්ගේ ජීවිතේ කාලගන්නි වෙලා තියෙනවා. අද කාදිවරුන්ට මං ඇඟිල්ල දික් කරනවා. අද වනතුරු මේ වගේ කාදී මේ වගේ දික්කසාද දීලා කොච්චර පවුල් අනාථ වෙලා තියෙනවද? මේ කාති උසාවිය ලංකාවෙන් තුරන් දූෂිත වූ කාති උසාවිය අපිට එපා මේ ලංකාවට. සියලුම ජනතාව වෙනුවෙන් එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක කරන්න කියලා. කාදී එක බලන්නේ හැම වෙලේම පිරිමින්ගේ පැත්ත විතරයි. කාති උසාවියේ මුස්ලිම් කාන්තාවන්ට සහ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එම උසාවිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවටත් මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල ඇතුළු විවිධ පාර්ශව මත පළ කළා. එවන් පසුබිමක කාති තනතුරු සඳහා බඳවා ගැනීම පිණිස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය පළමු වනදා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා. ඊට අදාළව අම්පාර, අනුරාධපුර, කළුතර, හම්බන්තොට, නෝරෙලිය, කෑගල්ල, මාතර, ත්‍රිකුණාමලය, මහනුවර, පොළොන්නරුව සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක 12 ඇතුළුව ස්ථාන 25ක කාති තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. අද දෙරණ කළ විමසීමකදී අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම ගැසට් නිවේදනයට අදාළ දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයකද පළ කර තිබවයි. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනයේ ලබන 31 වනදායි. මුස්ලිම් කාන්තාවන්ගෙන් පවා දැඩි විරෝධයක් එල්ලවන කාති උසාවි අහෝසි කරනවා වෙනුවට ඒවා පවත්වාගෙන යාමට දරන උත්සාහය විවේචනයට ලක් වුණා. ඒ ජනවර්ගානුව ඒ ආගම් අනුව නීති රීති පනවන්න එපා. මේ රටට අවශ්‍ය එකම නීතියයි. එකම රටයි එකම නීතියයි කියන ආකර්ෂණීය තේමාව තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ බලයට එන්න කලින්. බලයට පැමිණි පසු කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ ජනවර්ගවල හැටියට අන්තගාමීන්ගේ අවශ්‍යතාවවල හැටියට ආගමික අවශ්‍යතා හැටියට නීති වෙන්වෙන්ව ක්‍රියාත්මක කරන්න යනවා කියන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍යය පොදු ජන අභිමතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම. අධිකරණයට අපහාස කිරීම නිසා සිරගත වූ රංජන් රාමනායක මහතාට සාධාරණයක් හිටුවන තෙක් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් පැළඳ සිටීම ආණ්ඩු පක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ පිළිබඳ සහ පාර්ලිමේන්තුවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්. රංජන් රාමනායක සාධාරණයක් වෙනකම් අද ඉඳන් මං කළු සාටකයක් මගේ ජීවිතේ පාර්ලිමේන්තු කාලේ රංජන් රාමනායක සාධාරණයක් වෙනකම් මං අද පළ දිනවා. රේන් ප්‍රනාන්දු මහත්තයා කළු පාට සාටකයක් දා ගන්නවා. මේක ජීවිතේට ගලවන්නේ නැහැ කියලා දැන් ආයෙ ගැලෙව්වා. ටීවී එකට දාලා ගලවලා මල්ලේ දාගත්තා. මං අහනවා ඒක තමුන්නාස්සෙල්ලගේ සමගි බලවේගයේ පොදු තීන්දුවක්ද කියලා මං අහන්න කැමතියි ඔබතුමාලගේ. අද හරයෙන් තනි වෙලා කියනවා අනේ මං වෙනුවෙන් කතා කරන්නකෝ මං වෙනුවෙන් හිට ගන්නකෝ කියලා අද හරයෙන් ළඟට එක එක්කෙනා ගාලා ගිහින් ඔබ මොන තරම් අසරණ වෙලාද? අද ඔබ රංජන් වගේ අසරණ වෙලා හරේම් ප්‍රනාන්දුගේ නම දන්නවද ඕගොල්ලෝ? දන්නේ නැහනේ. සහීඩ් හරේම් ප්‍රනාන්දු. සහීඩ් හරේම් ප්‍රනාන්දු. සාප වෙන්නේ බදුල්ලේ ඡන්ද අරගෙන අවුරුදු 5ටම කරු මන්ත්‍රීතුමා ඔබතුමා මූලාසනේ මන්ත්‍රීතුමා හෙලිකොප්ටරේ ගියේ. බදුල්ලේ ඇයි? පාස්කෝ බෝම්බේ පුපුරනකොට කොහෙද හිටියේ? 98 හෝටලේ හෙලිකොප්ටරේ ගෙනගෙන ටක් ගාලා දුවගෙන ආවේ. ඒ විදියට આવොත් ඒ විදියට හැබැයි අනිත් පැත්තෙන් આવොත් අනිත් පැත්තට අපි ඔට්ටුයි අපි බදුල්ලේ මිනිස්සු. හරින් ඔය එල්ලගත්ත සාටකේ බදුල්ල දිස්ත්‍රික්කයට අරගෙන ගියා නම් කළු පාට සාටකේ මිනිස්සු එල්ලනවා. හම්බන්තොට වරාය අමුමුවේ විකුණනකොට හරින්ගේ සාටකේ කොහෙද තිබුණේ? අපි කියනවා කළු සාටකේ දාගන්න ඕන කවද්ද? කටුවපිටිය දේවස්ථානෙට, කොච්චිකලේ පල්ලියට, බෝම්බ ගහනකට, ප්‍රහාර එල්ල කරනකොට කළු සාටකේ දාගෙන විරෝධ පළ කරන්න ඕන മന്ത്രിවරු.
අද ඇවිල්ලා කළු සාටකේ දාගෙන ඉන්න වෙන මොනවත් නෙවෙයි. ඊළඟ සැරේ මැතිවරණයට පාර කපා ගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු ආයේ මෝඩ රඳන්න පුළුවන්ද කියලා බලනවා. දැන් ඊළඟ සැරේ බලනවා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ඡන්ද ටික ගන්න පුළුවන්ද කියලා. රංජන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න වෙන මොනවත් නෙවෙයි. රංජන්ට අවුරුදු 7ක් ඊළඟට මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බෑ කියලා. අන්න රංජන් රාමනායකගේ ඡන්ද දායකයන්ට කතා කරනවා. මෙතන ඇවිල්ලා හරෙන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා. මම කියන්න කැමතියි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කවදාවත් අනුන්ගේ පවුල් කඩාකප්පල් කරලා නැහැ. අනුන්ගේ පවුල් වලට හොට දාලා නැහැ. අනුන්ගේ පවුල් අරගෙන රටවල් වලට පැනලා ගිහිල්ලා නැහැ. ඒ වගේම කවදාවත් අනුන්ගේ පවුල් වලට එපිකම් කරපු නැති ඉතාමත්ම හොඳ නායකයෙක්. ඒ වගේම නයිට් ක්ලබ් ගාන ගිහිල්ලා කොකේන් ගැහුවේ නැහැ. විශේෂයෙන්ම මේ කොරෝනා ටෙස්ට් එක නෙමෙයි කරන්න ඕන. කොකේන් ටෙස්ට් එක කරන්න අපි ආණ්ඩු පක්ෂයේ සියලුම മന്ത്രിවරු එකඟයි. සයිඩ් හරින් ෆර්නෑන්ඩු මන්ත්‍රීතුමා ඇතුළු අය විපක්ෂයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා එන්න කොකේන් ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න කියලා. මොකද අපි අභියෝග කරනවා. තවත් පුවත් කිහිපයක් දැන්. වන අලි කළමනාකරන රක්ෂිතය කඩදමින් ගැසට් කරන ලෙසට ඉල්ලා මීට තැදිනකට පෙර සත්‍යග්‍රහක නිරත වූ ගොවීන් 7 දෙනා අද මාරන්තික උපවාසයක් ආරම්භ කළා. එම ස්ථානයේ ඊයේ රාත්‍රී විශේෂ ශාන්ති කර්ම පූජාවක්ද පැවැත්වුණා. මුහුදේ සිට කොළොන්නව තෙල්ලංගනයට බොරදෙල් රැගෙන යන නල පද්ධතිය පිහිට ඇති මෝදර මහවත්ත ප්‍රදේශයේ අනවසර නිවාසීවත් කිරීම සම්බන්ධයෙන් අද ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කළා. එහිදී නිවාස සංවර්ධන අධිකාරී නිලධාරීන් සහ මහවත්ත ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වී තිබූ කොම්පඤ්ඤ වේදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය දෙවන අදියර වසර දෙකකින් අවසන් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අද ඉදිකිරීම සමාගම් වෙත පිරිනැමුණා. ඒ නාගරික සංවර්ධන අධිකාරී ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින්. දැන් බිස් ඇට්ටෙන් විශේෂාංකය. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මගින් ගෙන්වා බෙදාහරනු ලබන ෆේෂියා ප්‍රීමියම් නිෂ්පාදන ඖෂධ නියාමන අධිකාරිය විසින් තහනම් කළ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එම සමාගම පවසනවා. එම ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබවයි එම සමාගම සඳහන් කරන්නේ. එම ප්‍රචාරයට ප්‍රතිචාර දක්වමින් ලිපියක් නිකුත් කිරීමටත් එම සමාගම කටයුතු කර ඇති අතර ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක්ද සිදු වුණා. එත් සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.